උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ගණේමුල්ල සුමේධ මාවත අංක 291 නිවසේ පදිංචි නිවැසියන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් ඔක්තෝබර් මාස 30 වන දිනට 7 වන ජන්මදිනයේ යෙදෙන සශ්මිත අමාසිත් පුතණුවන්ටත් පසුගිය ජූනි මාස තම පළමු ජන්මදිනය පසු කළ සෙහස් සත්මිදු පුතණුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය සැලසේවා. සුජීවත්ව සිටින දායකත්වයේ දරූ අයගේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වේවා. දායකත්වයේ දරූ සියලු දෙනාගේ මියගිය ඥාතීන්ට මේ ධර්ම දානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු පාරමිතාවක්ම වේවා. උතුම් මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන ඇති මෙම ගෞතම බුද්ධ ශාසනය තුලදීම අප්‍රමාදීව ධර්මාවබෝධය කර සසර දුක් කෙලවර කර ලබන සදාකාලික නිවන් සුව ලබා ගැනීමට දායකත්වයේ දැක් වූ සැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේටත් මෙම උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කුසලය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමංච භික්ඛවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති තත්‍ර භික්ඛවේ යං ඉදං කම්මං කන්නං කන්න විපාකං තස්ස පහනායා චේතනා යම්පිදං කම්මං සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා යම්පිදං කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා ඉදං උච්චති තී භික්ඛවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති තී ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයෙන් දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන ලබන්නා වූ සදහැවර පින්නතුනි මාතෘකාව වර්තමාන සමාජය තුළ බහුතරයක් බෞද්ධයින් නිර්වාණ අවබෝධය පිණිස ගමන් කරන්නේ ධර්ම මාර්ගයේ වෙනුවට කර්ම මාර්ගයේ එකම පිළිසරණ කරගෙනය. එවන් වැරදි මාර්ගයක ගමන් කරන පිරිසකට නිවැරදි මාර්ගයේ පෙන්වා දීම සඳහා ස්වාමින් වහන්සේට උචිතයයි හැඟෙන පරිදි ධර්ම දේශනාවක් අවශ්‍ය නම් සූත්‍ර දේශනාවක් ඇසුරින් සූස් ධර්ම දේශනාවකට ආරාධනා. ඔබට මට මේ පොත පෙන්වන්න ඕන. මේ තමයි අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතේ දෙවෙනි පොත. මේ පොත කියවලා තමයි මං හිතන්නේ වසර 10ක් 15කට පෙර මේ කර්ම જાති 4ක් තියෙනවායි කියන එකේ කර්මක්ෂය කිරීමේ කර්මයක් තියෙනවා කියන එක මම තේරුම් ගත්තේ මම දැක්කේ. අද දක්වාමත් මේ සූත්‍ර දේශනා 10 12 27 වතාවක් මම කියලා ඇති. නමුත් මේ පොත අරගෙන මෙහෙම කිව්වේ නෑ. මට මේ පොතත් අද අරන් එන්න හිතුණා. මේ වන විට මේ රටේ හිටපු මාධ්‍ය සංඛ්‍යාව 12කට වැඩි ඇති. ඔය හැම එකකදීමත් මේක මම කියන්න උත්සාහ කළා. ඇයි? මෙන්න මේ අනුග්‍රහක බෞතුන් ඉදිරිපත් කරලා තියෙන කාරණේ මට තේරුණා නිසා. වර්තමාන සමාජය තුළ බහුතරයක් බෞද්ධයින් නිර්වාණ අවබෝධය පිණිස ගමන් කරන්නේ ධර්ම මාර්ගය නොව කර්ම මාර්ගයකම පිළිසරණ කරගෙන. කර්ම මාර්ගයේ නරක එක සහ හොඳ එක කියලා දෙකකට බෙදාන නරක එක කර්ම මාර්ගය හොඳ එක ධර්ම මාර්ගය කියලා තමයි තාමත් මේ සමාජයේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. ධම්මන්තරණං ගච්ඡාමි කියලා කටේකසඳ ගියේ නැති කාලේ කිව්වට තාමත් බහුතරයක් පෘථග්ජන ඔක්කොම කම්මන්තරණං ගච්ඡාමි හරුණාම ධම්මන්තරණං ගච්ඡාමි වළංගු වෙන්නේ
වෙනත් පිරිසකට කියන එක මේ ලෝකෙට තේරුම් කරලා දෙන්න ඕන. වෙනත් පිරිසක කියන ලෝකෙ කොහෙවත් ආපු අයට නෙමෙයි. මේ ඉන්න පිරිස අතරම ඊට එහාට තේරුම් ගත්ත අයට. එබැවින් මාවට ඉදිරිපත් කළේ මෙන්න මෙතන තමයි මේ සූත්‍ර 7ම තියෙන්නේ. අංගුත්තර නිපාතේ කර්ම සූත්‍ර 7 කියලා මම ඔබට කියන්නේ. මේ 7 අගට යනකොට කර්මක්ෂය කිරීමේ කර්ම වේලාවකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වේලාවකට මේ සත්බොජ්ජංග ඔස්සේ පෙන්නනවා. නමුත් මේ විවරණය දිහා බැලුවම මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කර්මවල විවරණය ඇතුළත් වෙන්නේ පෘථග්ජන භාවය තුළ. පෘථග්ජන භාවය තුළ කරන්න පුළුවන් කර්මයක් නෙමෙයි කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ. ඒක ආර්ය භාවයට අයිති දෙයක්. ඒ නිසා මේවා දැනුවත් වෙලා තේරුම් ගත්තම ආර්යයන් සඳහා තියෙන මාර්ගනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. අපේ රටේ එහෙම නෙවෙයි අනාර්ය පෘථග්ජනය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලියනවක් වෙනවා පාඩම් කරනවා යන්නත් හදනවා. මේ වත්මන් සසුන තුල නැත්නම් පැවතුන සසුන තුල ජනිත වුණා වූ පාරම්පරික බෞද්ධයින් ඔවුන්ට උගන්වපු පාසල් ඉගැන්වීම් දහම් පාසල් ඉගැන්වීම් හෝ තවත් ඉගැන්වීම් ආශ්‍රයෙන් සකස් වුණේම පාපේ නරකයි පින හොඳයි කියන සීමාව තුළ ඊට එහා යමක් තියෙනවා කියන්න කල්පනා කළේ නැහැ. ඉහාත්ම වශයෙන්ම ධර්මයේ සරණින් සැනසෙන්න පුළුවන් කියන මේ තේමාවට එන්නට සමත්කමක් තිබුණේ නැහැ. සියස් ගණනාවක් තිස්සේ. ඒ පිළිබඳ පූර්වාදර්ශයක් තිබුණේ නැහැ කියලා මම කියන්නේ. ඒ නිසා මාර්ගෝපදේශකේ දෙන අයටත් මාර්ගේ යන අයටත් ඔක්කොටම අනාගත බලාපොරොත්තුවක් තියන්න සිද්ධ වුණා. අනාගත බුදුරජාණන් වහන්සේ හමුවේ කර්මක්ෂය කිරීමේ කර්මයෙන් සැනසීම ලබා හොඳා එතෙක් යන්නට කර්ම රැස් කරන කර්මය නිවන් මඟ වශයෙන් නම් නෙවෙයි. භව සුගතිගාමි මඟ වශයෙන් තෝරා ගැනීම සමස්ත තේමාව වුණා. ඒට අභියෝග කරන්න පුළුවන් කෙනෙක්, ඒ වැරදි කියන්න පුළුවන් කෙනෙක් හිටියේ නෑ කියන්නෙත් නෑ. මේන් සිදුවනේ තථාගතවරු හෙළි කළා වූ ධර්මය ආරක්ෂා වුණාට පෙළදහමක් වශයෙන් ග්‍රන්ථ වශයෙන් ජනතාව බහුතරයක් අනාර්ය භාවය තුළ පරිහානියට පත්වන එක. ඔවුන් බුද්ධෝත්පාදයක උත්පත්තිය ලබා සදහම් හමු නොවීමෙන් බව නිරෝධගාමී වෙනුවට භවගාමීම පාරවල් හදාගත්තා. ඔවුන් කිසිවෙකුටත් බුදු සමයෙන් පෙන්වන මේ නිවීම කියන එක සිත තුළ පවතින දෙයක්, අපට හොයාගන්න පුළුවන් දෙයක්. එතකොටයි භවගමන නිමා වෙන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. තාමත් බහුතරයකට නිවීම මරණයෙන් එහා පැත්තේ තියෙන දෙයක්. අනාගත බුදුන් වහන්සේ ලබා දෙන දෙයක්. මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවීම කියලා මේකට කියන්නේ. 4කට 8කට බෙදලා තිබුණත් කොහොම තිබුණත් අන්තිමට ඕක එහෙම බෙදන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකේ සාක්ෂාත් වෙන ආකාරයේ ස්වභාවය අනුව එහෙම නම් කළාට. ඒවල කර්මක්ෂය කිරීමේ කර්මය නම් වූ එකේ ප්‍රතිඵලය තමයි මාර්ගඵල හම්බ වෙන්නේ. එහෙම නැත්නම් කර්ම විපාක හම්බ වෙන්නේ. එනිසා අපි කර්ම කියන පදයට අසුභවාදී චේතනාවෙන් නැත්තම් පව් කියන අර්ථෙනොත් මිදෙන්න ඕන. තාමත් මේ කියවෙන අයගෙන් කියවෙනවා කර්ම කියන අර්ථය. එනිසා අපි මේ අංගුත්තර නිකායේ ද්වික නිපාතේහි නැත්නම් දෙවෙනි පොතේහි චතුක්ක නිපාතේහි සත්ත්‍ය කර්ම සූත්‍රවල පවතිනා වූ දෙවෙනි කර්ම සූත්‍රය ආශ්‍රයෙන් මම පාඩම් කරගෙන කීවට වඩා පොතේ තියෙන විදිහම කියන්නම් අද මම.
කුමක්ද පළවෙනි සදේ හැමදාමම කියන එක? මහණනි මේ කර්මය සතර දෙනෙක් මා විසින් තමන් වහන්සේම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොටගෙන පවසන ලද්දේය. කවරක්ද? මහණනි අනිෂ්ට විපාක ඇති අකුසල කර්මයක් ඇත. මහණනි ඉෂ්ට විපාක ඇති කුසල කර්මයක් ඇත. මහණනි අනිෂ්ට වූද ඉෂ්ට වූද විපාක ඇති කන්න සුක්ක නැත්තම් කලසුදු කර්මයක් ඇත. මහණනි අකන්න අකුස සුක්ල විපාක ඇති. කලුත් නොවන සුදුත් නොවන කියලා ගමු අපි ඒකට. කර්මක්ෂය කිරීම පිණිස පවත්නා අකන්න අකුස අකන්න අසුක්ල කර්මයක් ඇත. මේ වචන මම කියන්නේ නැතුව කිව්වේ ඔකයි ටිකක් වචන බරපතලයි සිංහලෙන් කිව්වේ හදාන එකයි. මේ කර්ම જાති එකයි කර්ම જાති දෙකයි කියන අයට මේ පිටකයේ තිබෙන මිනිසුන් කරමින් ඉන්න කර්ම જાති හතරක් පිළිබඳ අනාවරණය. බොහෝ දෙනෙක් දන්නේ එකයි. බොහෝ දෙනෙක් දන්නේ දෙකයි. බොහෝ දෙනෙක් දන්නේ තුනයි. නමුත් දුකින් නැත විඳීමට නම් ඒ එක හෝ දෙක හෝ තුන ප්‍රමාණවත් නැහැ. හතරවෙනි එකට ආයුතුමයි. කතමංච භික්කවේ කම්මං කන්නං කන්න විපාකං ඉද භික්කවේ කච්චෝ සබ්භ්‍යාපජ්ජ කාය සංකාරං අபிසංකරෝති සබ්භ්‍යාපජ්ජ වචි සංකාරං අபிසංකරෝති සබ්භ්‍යාපජ්ජ මනෝ සංකාරං අபிසංකරෝති. මොකද මේ පෙන්නන්නේ? අනිෂ්ට විපාක ඇති අකුසල කර්ම කවරේද? කන්නං කන්න විපාකම් පව්කම් සහ දුක් විපාක. ඇතැම්මු සදොස් දොස් සහිත කාය වචේ මනෝ කර්ම කරනවා. ඒක තමයි මම පෙන්නන්නේ පස්පස් දස අකුසල් කියලා. රැස් කරති. ඇයි පුද්ගලයන් වශයෙන් කරන්නේ? එනිසා ඒවා කිලි ඇලීමක් ගැටීමක් තිබෙනවා. එනිසා පාපයේ උපාදානය සිද්ධ වෙනවා. ඒකට කියනවා පව් රැස් වෙනවා කියලා. දොස් සහිත කාය වචී මනෝ රැස්කොට උත්පත්ති වශයෙන් මොකද වෙන්නේ? දුක් සහිත ලෝකෙට. දුක් සහිත උපන් ඔහු දුක් සහිත විපාකය අනුභව කරති. දුක් සහිත ස්පර්ශයන් විසින් පස්සහලදී ඒකාන්තයෙන් දුක් වූ ආබාධ සහිත විපාක වේදනාව විඳී. තිරිසන් සතුන් ලෙසිනි. මේ අනිෂ්ට විපාක ඇති අකුසල කර්මයයි කියලු ලැබේ. ඒක අනිෂ්ට විපාකය මෙහෙදි කර්මය රැස් කරලා මෙහෙදි ප්‍රවෘත්ති විපාක තියෙන්නත් පුළුවන්. කායස වේදෝ පරම්මරණ දුග්ගතින් විනිපාත නිරයන්. දැන් මේ බුදුහාමුදුරුවෝ හදපු එකක් නෙමෙයි කර්ම විපාක කියන්නේ. මේක හේතුඵල ධර්මය. පාප කර්ම හේතුවේ පාප ඵලය. මේක තේරෙනවා නම් මේ රට මෙලහට සුන්දර සුරපුරයක් නෙමේ තරම් හොරු තක්කඩි බොරුකාරයෝ ඉන්න පුළුවන්ද? රට ගසා කන හැමතැනදීම ගසා කන හොරමැරකම් කරන. මේ අහුවෙන හැමතැනම බලපුවාම ගසා කෑම හැමතැන හුදුළු නොරකම්. බලපුවා වැදගත් අයිට් කෝට් පැලඳු මහත්තුරු තමයි කරලා තියෙන්නේ. කොහොම උන්ට බෞද්ධ ලේබලයේ තිබුණාට කර්ම විපාක විශ්වාසය. යහත්ම වශයෙන් ආත්ම ගෞරවයයි පරම්පරාවේ ගෞරවයයි නිල ගෞරවයයි තේරමත් ඉවරයි. ඒ කියන්නේ මේ සමාජයේ පවට ලැජ්ජා බය නැහැ. ඒ අන්න එකයි මම කියන්නේ උගතුන් බුද්ධිමතුන් ධනවතුන් උනාට පවට ලැජ්ජා බය නැහැ කියන එකේ තේරුම පිරිහිලා. Tamanට තියෙන ධනෙ කුලේ නිලයේ බලය ව්‍යවස්ථා බලය හැම එකක්ම මොකද කරන්නේ? උදර පෝෂණය සඳහා, බඩ වඩා ගැනීම සඳහා, Tamanගේ මල්ල පුරවා ගැනීම සඳහා. අසූ ගානක ඉන්නලා 100 ගානකට කිලෝ එක දෙන්න දෙවිච සුදුරුණු ආපහු අපට හම්බ වෙනකොට 400 ගානක්. මොකද ඒකෙන්ම අරගෙන ආපහු විකුණලා එකට බිස්නස්මන්ලා.
රටකට රටක් හදන්න රටට ආදරය කරන ඔක්කොම රටට ආදරණය කරන මිනිස්සු වෙන්න ඕන. ආත්මාර්ථය ඉස්මතු වෙනවා නම් හැදෙන්නේ නැහැ. නීති රාමු තියෙන්නේ මේවට දඬුවම් දෙන්න අය හංගන්න නෙමෙයි. නමුත් ඒ දඬුවම නීතිය පැත්ත අපේ නීතිය පැත්ත එක නෙමෙයි පෙන්න උඹලට කවදාවත් ගැලවීමක් වෙන්නේ නැහැ. ලංකාවේවත් උපදින්න හම්බ වෙන එකක් නෑ ආයේ. ඒ ජනතාවට කරන අසාධාරණ කම් වලට හොරමැරකම් කරලා. ඒ නිසා බුදුදහමෙන් උගන්වනවා සසරක් තියෙනවා. විපාකයක් තියෙනවා කරන වැඩවල. මේ හේතු එකතු කරන්නේ ඵල විඳින්න වෙනවා උඹලට. කරන කලට පව් මිරිය මීසේ. විඳින කලට දුක් දැඩි වේගිනිසේ. නිසා කන්න කර්මය නොකළ යුතු කර්මයක්. මන්දයක් දුක් විපාකේ. ඔය තමයි සබ්බපාපස්සා කරණං කුසලස්සාපම දානතම් පව් කරන්න එපා කියන බුද්ධ වචනේ. ලෝභය, දේශය, මෝහය මූලිකටගත් පංචපාපයේ දස අකුසල අනන්තර කුසල කර්ම මෙතන නැති වුණාට තව තැනක විස්තර කරනවා එහෙම. නොකළ යුතු දේවල්. එනිසා බුදු පිළිම ගොඩක් හැදුන පමණින් බෝධි ගොඩක් තිබුණ පමණින් පන්සල් ගොඩක් තිබුණ පමණින් ඕවට මුවා වෙලා මේ බෞද්ධ කියන මිනිසුන් කරන දේවල් බැලුවහම තවදුරටත් පරිහානීය රටක් හැරුණාම දියුණු මානසිකත්වයකට කරා එන්ට උන්ට මානසිකත්වයක් ලබා දීලා නැහැ. ඒ අධ්‍යාපන වල තමන්ට වග කියන තමන් කරන ක්‍රියාකාරකමට තමන් වග කියන්න ඕන කියන වගකීම වටහා ගත්ත පිරිස් තිබෙන බවක් මේ ක්‍රියාමාර්ග තුල මම දකින්නේ නැහැ. නොකල යුතු කර්ම කරලා යහත් වශයෙන් පරලෝකයේ වශයෙන් මොකද කරන්නේ? මේ කියන ඉරණම් වලට හිමිකම් කියන්න සිද්ධ වේවි. කතමංච බික්කේ සුකම්මං සුක්ඛං සුක්ඛ විපාකං. නිදොස් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර රැස් කරයි. නිදොස්. අනර ලෝභ දේශ මොහ මූලික නොගත්ත පස්පව් දස අකුසලයන්ට ආනන්තර කර්මයන්ට අකුසලට අයිති නොවන ත්‍යාවකාරකම්. කාලයේ ධනෙ සමය කුමික් වතුරේට තැනෙලා ගොඩ ගන්න තැන දක් තැන ඉඳලා චෛත්‍යක කොටසවල දක්වා කටන චීවර පූජාව දක්වා ගන්න ඇති. මේ තරම්ම අගේ උලුප්පා තියෙන තරම්ම අගේ ඇති බව නම් මට තේරෙන්නේ නැහැ. ඒ පිළිබඳව කියා ගන්න බැරුව මම මේ කට පියාගෙන ඉන්නේ. නමුත් යහපත් ක්‍රියාකාරකම් අපි බැහැර කරන්නේ නැහැ. එතකොට ඒ ක්‍රියාකාරකම් කරන්නත් සතුට වෙනවා, ප්‍රතිඵල ලබන්නත් සතුට වෙනවා. ඒ ක්‍රියාකාරකමේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයෙන් අල්ලස, හොරකම, වංචාව, බොරුව, කපටිකම, උඩු වෙලා දාම මත්පැන් මේවා බැහැර වෙන්න ඕන. සුඛ කර්ම කරනවා නම්. එහෙම යහපත් ක්‍රියාකාරකමක් තුළ සමාජ පරිවර්තනයක් නෙවෙන්න ඕන. බෞද්ධ ලේබල් එක ගහගෙන කරන්නේ අර මේ නාට්‍යක පෙන්වුවා වගේ තොරණට ආධාර එකතු කරන්න බුදු පිළිමයක් ගහගෙන අරන් යන ගමන් යටින් පටවන්නේ හොරලී පටවලා ගෙනියන්නේ මඩුවට. කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලානේ. හරි ඕන කෙනෙකුට හරියන්න මම කියන්නේ. ඒ නිසා නිදොස් කාය වචී මනෝ රැස් කර නිදුක් ලොවට එළඹ දුක් රහිත විපාක ස්පර්ශ කරන්නාහ. ඒකාන්තයෙන් නිරාබාධ වේදනා, ආබාධ නැති වේදනා, සුභකින්නක දෙවියන් මෙනි. මේ ඉෂ්ට විපාක ඇති කුසල කර්මයයි කියනු ලැබේ. ඔන්න පින්කම් ඔය කියන්නේ. එතකොට
පව්කම් වලට ලැබුණේ නිරේ දුක් විපාක, පින්කම් වලට ලැබුණේ සැප විපාක. නෑ පින්කම් වලට නිවන් ලැබෙනවා කියලා තමයි අපි හිතන් ඉන්නේ. මේ පෘථග්ජන මට්ටමින් පුද්ගලයේ කර්මනේ රැස් කරන්නේ. සංසාරේම කර්ම විපාක නම් ඒ කර්ම විපාක වල ප්‍රභේදය තමයි මේ පෙන්වන්නේ. කතමංච වික්කවේ කන්නසුක්ඛං කන්නසුක්ඛ විපාකං ඉද බික්කවේ ඒකච්චෝ සබ්භ්‍යාපජ්ජයම්පි අභ්‍යාපජ්ජම්පි කාය සංකාරං අபிසංකරෝති සබ්භ්‍යාපජ්ජප්පි අභ්‍යාපජ්ජම්පි වචී සංකාරං අபிසංකරෝති සබ්භ්‍යාපජ්ජප්පි අභ්‍යාපංචි මනෝ සංකාරං අபிසංකරෝති සෝ සබ්භ්‍යාපජ්ජම්පි අභෝජ්ජම්පි කාය වචී මනෝ සංකාරං අபிසංකරිත්වා සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි ලෝකං uppannං සමානං සමානෝ සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම් වේදනං වේදියති. අන්න අපේ රටේ බොහෝ බෞද්ධින්ට ගැලපෙන දේ. පව්කම් පින්කම් කලවමේ කොට මේකේ තියෙන වචනවලට උදාහරණ ගන්න වෙනවා එතකොට. 7 දවසේ 3 මාසේ පින්කම් කොට කර්ණ පින්කම් පවත්තා පෙරහැර පවත්තා. නමුත් ඒවාම තරහකාරීත්වයට පත් කරගෙන දිනන්න කරලා. ඒවා මත්පැන් සාද බවට පත් කරගෙන. ඒවම බීලා පෙරහැරේ ගිහින්. එතකොට සබ්භ්‍යාපජ්ජ අභ්‍යාපජ්ජ කලව මේ පව්පින් කලව මේ කරනවා. සදුක්කූද නිදුක්කූද දුක් සැප දෙකම. දුක් සහිත වූද දුක් රහිත වූද විපාකයෝ දුක් සහිතත් තියෙනවා දුක් රහිතත් තියෙනවා. මිනිසුන් සෙයිනි. ඔව් මිනිසුන්ට සැප දුක් දෙකේ විපාක හම්බ වෙන්න හේතුව ඔකේ පෙන්ලා තිබෙනවා. සාමාන්‍ය මිනිස් සමාජයේ සැප දුක් විපාක දෙකම විඳිනවානේ. දැනුත් මිනිස්සු සැප දුක් පවකම් දෙපින්කම් දෙකම කරනවා ඉස්සරත් එහෙමයි. එනිසා ඔබට සැප දුක් විපාකයන්ට මුහුණ දෙන්න සිදුවෙන එක සමාජයේ වරදක් එහෙම නෙමෙයි. මේ පෘථග්ජන පුද්ගලයා මම කියන්නේ පෘථග්ජන කියන කෙනාට කරෝකි එකදා පුඤ්ඤං අපුඤ්ඤං පිට එකදානේ. පාර පෙන්නන්න කෙනෙක් නැතුවම අදාළ දවස්වලදී පින්කම් කරනවා අදාළ දවස්වලදී දේශපාලනයේදී හරි ඉඩම් අර්බුදයකදී තව මොනවා හරි බෙදා ගැනීමකදී නැත්තම් මොනවා හරි ප්‍රතිලාභයක් ලැබෙන්න ගියාම රජයෙන් මොකවත් නැති අසරණෙක් විදිහට පෙනී ඉඳලා ලබා ගන්නවා. නමුත් දුවෙක්ට දුවෙක් දීව දෙන්න හරි පුතෙකුට විවාහයක් කරගන්න ලෑස්ති කරලා පෙන්නන්න ගියොත් ගම්බින් බලන්න අර මොකවත් නැති කෙනා ලක්ෂපතියෙක් කෝටිපතියෙක් මේ සේරම මට. මොකුත් නැති පුද්ගලයා මේ සේරම මට කියලා පෙන්නන්න දන්නවා. මේ ආත්ම වංචාවෙන් ගොඩ එන්න හැතුව නම් බුදුදහමේ සරණ ලබන්න බෑ. අවංක වෙන්න ඕන. එහෙනම් මේක දැන් මෙහෙම ඔක්කොම කියන්නේ නැතුව මම මේකට නමක් දාන්නම්. පෘථග්ජනයාට අදාළ කර්ම ශය කරන පාරට එන්න ධර්මාවශ්‍යය නැහැ. නිසා මේ එකකට තමන්ට වාසි තියෙන ඕන පැත්තකට ඇලී යනවා. දැන් ඔහුට වළංගු ඇත්තනම් කම්මන්තරණං ගච්ඡාමි. ඒක තව බෙදන්න ඕන අපිට පාප කර්මන්තරණං ගච්ඡාමි පුඤ්ඤ කර්මන්තරණං ගච්ඡාමි පාප පුඤ්ඤ කම්ම සරණං ගච්ඡාමි. කන්න සුක්ඛ විපාක පව්පින් කලවමට මිනිසාට. කන්න විපාක අපාගත සත්වයාට. සුක්ඛ විපාක දෙවියන්ට නැත්තම් ඒකෙම දිගුවක් මේකේ සඳහන් කළේ නැති වුණාට ධාන ලෝකෙත් කියන්නේ ධාන කර්ම කියන්නේ සුඛ කර්මයක්. එතකොට ඒකේ සුඛ විපාක. දැන් මේ අපායයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හදන්න යන්නේ නැතුව කොහේ හරි තියනවා කියලා මිනිසා විසින් කරන කර්මයන්ගේ විපාකයේ සංසාරේ කියලා තේරුම් ගන්න.
මිනිසා තමයි මේ දේවල් කරන්නේ. කරලා අදාළ විපාකයට හිමිකම් කියනවා. එතකොට මෙන්න මේ ශික්ෂාපද පංචකයේ සිට එහාට මේ සංයම සංවර ප්‍රතිපදා ගණනාවක් තිබුණට මේ ප්‍රතිපදා ගණනාවෙම තියෙන්නේ පුද්ගල සංවරයක්. පුද්ගලයෙක් වශයෙන් තමයි හික්මෙන්න බලන්නේ. ඒ හික්මීම තුළ පවතින්නේ පව් හොඳ නැහැ පින් හොඳයි කියන චේතනාව තුළ පව් නොකර ඉඳීම. නමුත් පෘථග්ජන පුද්ගලයාට අර එදිනදා ජීවිතේ ලෙදෙන කාරණාවට අනුව පොයට දන්සැල දවසට දානේ දවසට දාන සීල භාවනාවේ දෙන්නත් යම්කිසි අර්බුදයකදී ලෝභ දේශ මොහෙන් කටයුතු කරන්නත් මේ සමාජයේ ඉඩ තියෙනවා. බැහැර වෙලා නැහැ. ඒ නිසා තේරුම් ගන්න එකට කියන්නේ ධර්ම මාර්ගය නෙමෙයි කර්ම මාර්ගය. ඇතැම්ම කර්ම මාර්ගයේ නරක මේකට බරයි. හොරෙන් හෙරොයින් හරි මත්පැන් හරි කියන කෙනා විකුණන කෙනා බෙදා හරින කෙනා බොන කෙනා බලපත්‍ර සහිතව හිතුව ගත්තත් කොහොම ගත්තත් ඒක පාප කර්මයමයි. අය බලපත්‍ර රහිත එක කළුයි බලපත්‍රයක සුදුහුණු ගාලා හරියන්නේ නැහැ. මිනිස් සමාජයේ මිනිස්සුන්ගේ මොළයේ කුරුවල් කරන දේවල් කරපුවාම පින්කමක් වෙන්නේ කොහොමද? ඔවුන් ආදායම හොයනවා ආතතියෙන් පෙළෙන මිනිස්සු මට මගේ මොළේ එපා කියලා මොළේ පාවිච්චි නොකර වැඩ කරනවා. මත්පැන් බීපු මිනිස්සුන්ගේ මොළේනේ අවුල් වෙන්නේ සීකල්පන නැති වෙන්නේ. ඔහු නොකියා කියන්නේ මට මොළයක් එපා කියලා. මත්පැන් බොන හැම කෙනෙක්ම කියන්නේ නොකියා මට මොළේ ඕන නැහැ කියලා. ඉස්සරහට මව්පිය මාතෘත්වයේ පීතෘත්වයේ දරන්න වෙන සමහර අයට මොළේ නැති දරුවෝ පාවිච්චි කරන්න හම්බ වෙයි ඕන තරම්. බලාගත් අතේ බලන් ඉන්න. දැනටත් ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒ බර ආපහු රටට. මන්ද බුද්ධික කියලා කතා කරන්නේ, මොංගල් කියලා කතා කරන්නේ. මම නෙමෙයි මම 1975 මේ පොත කියවන්නේ මේ පොත නෙමෙයි ඔය මම ඔය ඉදිරිපත් කරන කාරණා සහිත ලේඛන තියෙන පොත කියවන්නේ. ලේඛකයා ආචාර්ය එඩ්වඩ් ඩිමිට් අධිකාරම් මද්යපානයේ පළ විපාක හරි මොකක් හරි කියලා මොළයට විපාක හානියට සිදු නොවී මත්පැන් වලුහන් අඩුම ප්‍රමාණයක් තියෙනවද කියලා අහලා නැහැ. මොළේ සෛල විනාශ වෙනවා. අන් එකයි මම කියන්නේ මොළේ එපා කියලා කියන්නේ මත්පැන් බොන ඔක්කොම. නමුත් නුඹලට මේ ජීවිතේ අඩු වෙගෙන ගින් ඊළඟ ජීවිතේට මොළේ නැතුව එන්න වෙනවාමයි. එදාට කරන්න දෙයක් නැහැ. බලාගත් අත බලාගෙන ඉදී සරමයන් දෙවුවාම ඇඳ ගන්න දන්නේ නැහැ, ගව් මැඳ ඇඳ ගන්න දන්නේ නැහැ. ඒක තමයි විපාක කියන්නේ. ඔබ යමක්ද හොයන්නේ මේ මිනිස් ජීවිතය තුළ. පාපේ හෙව්වොත් පාපේ විපාක හම්බ වෙයි. මොලේ එපා කිව්වොත් මොලේ නැතුව හම්බ වෙයි. දීලා තියෙන ස්වාභාවික කාමයේ විඳින්න නැතුව කාමයේ විකෘති පැත්තට හොයන්න ගියොත් හම්බ වෙයි. දරුවන් ලබා දෙන්න තියෙන සම්පත දරුවන් එපා කියලා පාවිච්චි කරනොත් ඊළඟ ඉපදිලා දරුවෝ නැතුව ස්වභාවයෙන්ම වඳ බවට පත් වෙලා මිදවන්න වෙයි. මම සරල දේවල් වශයෙන් හිතන්න එපා කවුරුත්. චේතනාවයි බලපාන්නේ. එනිසා වැපුරු ලෙස කපා ගනි කතාව. අපි මේ ටිකක් වැඩිපුර විවේචනයකේ වැරදි පැත්ත මේ. එහෙනම් දැන් පේනවද ඔබට මේ ඇඳුම බෞද්ධ වුණාට බහුතරයක කර්ම තියෙන්නේ පාප කර්ම කියලා? බෞද්ධ රටක 80%ක් මත්පැන් බොන්න පුළුවන්. බෞද්ධ රටක වැඩිම මත්පැන් ලීටර් ප්‍රමාණය අප්‍රේල් මාසයට ඉහළ යන්න පුළුවන්. බෞද්ධ රටක ඇඳිරි නීතිය තිබියදීම පොලිම වඩාත් දිග පොලිම මත්පැන් පොලිම වෙන්න පුළුවන්. සංචාරණ සීමා පනවා තිබියදී තහනම් පනවා තිබියදී ඒවට මැද්දෙන් මත්පැන් හාලාවලට යන්න රජ දෙන අවසර දෙන රජවල් තියෙන්න පුළුවන්.
ඉතා ඉක්මනින් මේ සසරෙන් මිදෙන එක ඇරුණාම මේවට පිළියම් නැහැ කියලා මට පේන්නේ. නැත්නම් අපි මාධ්‍ය ගණනාවක් තිස්සේ මේ කියන්නේ අපට මොනවා හරි ප්‍රතිලාභයක් ලබා ගන්න නෙමෙයිනේ. මිනිස් සමාජයක් තව කාගේ හරි ඇස් ඇහිලා කන් ඇහිලා වෙනස් වෙයි කියන වෙනස් නොවන පිරිසක් ඉන්නවා අනන්තවත්. නමුත් තවදුරටත් ඒ නිසා අන්න මිනිසා කන්න කර්ම පාර බලවත් කරගෙන ඒත් පෘථග්ජන භාවය තුළ පෘථග්ජන භාවයේ කන්න කර්මයන්ගෙන් 100% බැහැර වෙන්න බෑ. නමුත් සුඛ කර්ම බලවත් කරගන්න පුළුවෙනි. එතකොට ඒකට මිනිසුන් අතර හෝ දෙවියන් අතර මිනිසුන් සහ දෙවියන් අතර සුඛ විපාකත් විඳින්න පුළුවන්. ඒ සුඛ කර්මයට නිර්වාණය ලැබෙනවා කියලා මේ කර්ම සූත්‍රවල තියෙනවද? අන්න ඒවයි සමාජයේ තේරුම් ගන්න ඕන. එනිසා මේ කර්ම විපාක යන්න සැප දුක් විපාක දෙන විපාක මාර්ගයක්. කර්ම කළොත් විපාක මාර්ගයක්. අනිතකට සුඛ කර්මයේ මිනිසුන් අතර ඉපදී ආය වර්ණ සැප විඳීම සඳහා උපයෝගී වෙන එකක්. ඒකයි ඒක හොඳ. වැරදි නැත්තේ. නරක නැත්තේ. පෘථග්ජන පාපකාරී පුද්ගලයාත් අටලෝ දහමේ විඳවනවා. පෘථග්ජන පුණ්‍යකාමී පුද්ගලයාත් සැප විපාක තිබුණාට අටලෝ දහමේ විඳවනවා. ඒ අටලෝ දහමේ දුක් විපාකෙන් නිදහස් වෙන මාර්ගයක් මේ කර්ම කිරීමේ කර්මය තුල නැහැ. බුදුවරු මේ රහස එලි කරනවානේ. මේ පොත තියාන ඇස් දෙක පියාන ඉඳලා හරියන්නේ නැහනේ අපි. මොකද පොත තියෙනවා ඒකේ මාර්ගය තියෙනවා අනුගමනය කළේ නැත්නම් රට ජාතියක් පිරිහිලා යනවා ඉක්මනින්. පොතෙන් වැඩක් වෙන්නෙත් නැහැ ඉන් එහාට. අනාගත බුදුවරයන් එලි කරන්න ඕන. ඇයි මේ බුදුවරයා එලි කරු කාර්යය මේ සමාජයේ ගත්තොත් එහෙම මිනිස්සු එතකොට උන්න කම්මන්තරණං ගච්ඡාමි නොකියා කම්මන්තරණං ගච්ඡාමි වෙලා හිටියට ධර්මයේ සරණ කරගන්න තැනට එන්න පුළුවන් වෙනවා. ධර්මයේ සරණ කරගන්නවා කියන වචනෙට නිරුදු අර්ථයක් ගන්න බැරි වෙලා තියෙනවා සමාජයට. බණපොත හරි ජාතක කතාව හොඳ දෙයක් හරි මව්පියන්ට උපස්ථාන කිරීම හරි බුදු පිළිම ඉදිකරන එක හරි ධර්මික වැඩ නැත්නම් ධර්මයේ සරණ කියලා. ඒ ඔක්කොමත් ආයෙත් පුණ්‍ය කර්මයේ සරණනේ. මව්පියන් උපස්ථාන කරන පුණ්‍ය කර්මයක් නෙවෙයිද? බුදු පිළිම ඉදිකරන පුණ්‍ය කර්මයක් නෙවෙයිද? විහාරාම ඉදිකරන පුණ්‍ය කර්මයක් නෙවෙයිද? එතකොට කර්ම මාර්ගයේ හොඳ එකේ. එතකොට කර්ම රැස් කිරීම කියන එක පාප කර්මයටත් සිදු වෙන්නේ උපාදානය, පුණ්‍ය කර්මයටත් සිදු වෙන්නේ උපාදානය, ධාන කර්මයටත් සිදු වෙන්නේ උපාදානය. උපාදානය කියන්නේ සතරට බැඳෙනවා. උපාදානය කියන්නේ සෝපාදානස්ස කොහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ. මොනවා උපාදානය වුණත් ඒකට පුනර්භවයක් හම්බ වෙනවා. මට කියන්න පුනර්භවය නවත්තන්න දේශනා කළ බුදු සමයේ පුනර්භවයට හම්බ වෙන කාරණා කරලා කොහොමද නවතින්නේ කියලා? නැත්නම් ඉදානි පුනර්භවයට හේතු නැති කරන්න උගන්නා බුදු සමයේ පුනර්භවය ලබන්න ඕන කාරණා කරලා කොහොමද පුනර්භවය නැති වෙන්නේ කියලා කියන්න මට. අන්නේ නිසා මේ අලුත් මාවතට සමාජය අවතීර්ණ වෙන්න ඕන. එතකොට අර කන්න කර්ම කන්න විපාක කියන කාරණේ බැහැර වෙන තරමට සමාජය හොඳ වෙනවා. සුඛ කර්ම බැහැර වෙන්න ඕන නැහැ. ඒක බැහැර වෙන්න තියෙන උපාදානෙන්. පෘථග්ජන භාවයෙන් බැහැර වෙන්න ඕන. සුඛ කර්ම අතර වෙන්න ඕන නැහැ. සුඛ කර්ම කරන්නත් පෘථග්ජන භාවය තුළ අර මමත්වෙන් ගැනීම තුළ කර්ම විපාක වලට අහු වෙනවා. පෘථග්ජනයා පාප කර්ම කරන්නත් අනිවාර්යෙන් එතකොට කර්ම විපාක වලට අහු වෙනවා. කතමංච භික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක් විපාකං කම්මක්ඛයා සංවත්තති. මහණෙනි කර්මක් සේ පිණිස පවත්නා
කළු කර්මත් නොවූ කළු විපාකත් නැති සුදු කර්මත් නොවූ සුදු විපාකත් නැති කර්මක්ෂය කිරීමේ කර්මය කුමක්ද? කොහොමද තියෙන්නේ? తත්‍ර භික්කවේ යං ඉදං කම්මං කන්නං කන්න විපාකං තස්ස පහනායා චේතනා. පෞක්ෂම් සහ විපාක සම්බන්ධය කැඩීමේ චේතනාව. යම්පිදං කම්මං සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා. සුක්ඛ කර්මයේ විපාකය කැඩීමේ සම්බන්ධතාවයේ කැඩීම. යම්පිදං කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනා චේතනා. කන්න සුක්ඛ කර්මයේ විපාකයේත් මේ දෙක ප්‍රහාණය කිරීමේ චේතනාව. චේතනාව කර්මය. අරවැය චේතනාව කර්ම රැස් කරන කර්මය. මේක චේතනාව කර්මක්ෂය කිරීමේ කර්මය. මේ බුදුන් වහන්සේට ගරු කරන සමාජයේ එන්න ඕන තැන නේද? බුදුන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේට ගෞරව කරන සමාජයේ තෝරා ගන්න ඕන කර්මය නේද? දැන් මේක මහාන වෙලාද කරන්න ඕන, කැලේට ගිහින් කරන්න ඕන, භාවනා මධ්‍යස්ථානට ගිහින් කරන්න ඕන, දවසට සැරයක්ද කරන්න ඕන, පොයට විතරද කරන්න ඕන? මිනිස්සු උස්ම ගන්න පොයට විතරද? මිනිස්සු තුන් වේල කෑම කන්නේ පොයට විතරද? මාසෙ නිදා ගන්න මාසෙට එක දවසද? ඒ අවශ්‍යතා පරිදිනේ. එනිසා මේ කන්න සුක්ඛ කර්ම කන්න කර්ම සුඛ කර්ම විවරණය කරන්නේ පුද්ගල සහිත සමාජයේ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආදී වශයෙන් පව් කරන්නා, පින් කරන්නා, පව් පින් කලවමේ කරන්නා කියලා. ඒ පුද්ගල විවරණ සමාජය තුළ කර්මක්ෂය කරන්න බෑ. කර්ම කරන්න පුළුවන්. සෑම කර්මයක්ම මේ කන්න කර්ම සුක්ඛ කර්ම කන්න සුක්ඛ කර්ම සෞපාදානස්ස උපාදාන සහිතයි, බැවින් උත්පත්ති හම්බ වෙනවා. තවත් කවුරු හරි තේරුම් කරගන්න. කර්ම රැස් කරන කර්ම කරලා සසරේ උත්පත්ති අරුණහම ඒකට අනාගත භවයක් හැදීම භවගාමී කියන්නේ අන්න ඒකයි. භවගාමී අකුසලයේ, භවගාමී කුසලයේ, භවගාමී ධාන කුසලයේ. භව ගාමිත්වය තුළ පුරුදු වන සමාජයක් කරනහම ජීවිතය භව නිරෝධ ගාමිත්වයට පත් කරන්න. මේ කර්මවලට බැරි බව. ඒක සඳහා වෙනම හඳුන්වා දුන්න කර්මයක් තිබෙන බව. සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. අර තථාගතයන් වහන්සේලා භව නිරෝධයේ පිර දේශනා කළා වූ ධර්ම වළංගු නැහැ නේද? එතකොට මේ පෘථග්ජනයින්ගේ පුණ්‍ය මාර්ගයේ, පාප මාර්ගයේ, කලවම් මාර්ගයේ තුල දැන් කර්මයේ සරණ මොකද්ද? කර්මය කරපුවාම අදාළ කන්න හෝ සුක්ඛ හෝ කන්න සුක්ඛ හෝ විපාකයක්. එහෙනම් විපාක ලබන්න සසරට බැඳ තබනවා නේද? මේ මොහොතේම කර්ම විපාක ලැබෙන්නේ නැහැ. කර්ම විපාක ඉහාත්ම වශයෙන්, පරලෝක වශයෙන් සසරට බැඳ තබන කර්ම විපාකම කියන්නේ සංවර්ධනයක් බැලුවාම සසර බන්ධනයක්. විපාක ලබන්න සසරේ වැවිදින්න ඕන. එහෙනම් අර පෘථග්ජන පුද්ගලයන් තුළ මේ කර්ම මාර්ගයේ කර්ම රැස් කිරීම තුළ උන්ට නොදැනෙන්නට මේ කර්මයේ උපාදාන වීම, පාප කර්මයේ, පුණ්‍ය කර්මයේ, ධාන කර්මයේ උපාදාන නම් වූ වැරැද්ද තියෙනවා. අන්න ඒකයි අර උපාදානයේ නම් වූ වැරැද්ද තුන පව හොඳයි, පින හොඳයි, පින හොඳයි, පව නරකයි, ධාන හොඳයි කියලා කතා කරාට ඒ මාර්ගයේ තියෙන වැරැද්ද ඒකයි. තථාගතයන් වහන්සේගේ විග්‍රහයට අනුවගත් කල වැරැද්ද උපාදාන මිදීමනේ හරිද? තථාගතෝ බික්ක අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. මොන මොකක්වත් නැහැ, ධර්ම න්‍යාය දෙකයි.
දැන් මෙතෙන්ට යොදන්න මේක. කතමානිදී පාපම් පාපකතෝ පස්සතාති අයම් පඨම ධම්ම පරියායෝ. පාපේ ලාමක වශයෙන් දකින්න. ඒක තමයි පළවෙනි ධම්ම පරියාය. දැන් අර කන්න විපාකම් විතරක් නෙමෙයි පාපය කියන්නේ. මේ ආරි සත්‍ය ගැනීමට අනුව භවයේ උපදින්න සිද්ධ වෙනවා නම් කෙනෙකුට අපාය ගියත් දිව්‍ය ලෝකයත් බ්‍රහ්ම ලෝකයත් ඔවුන් සියලුම දෙනා ඒ භවයෙන් මිදිලා නැහැ. බබලෝ ගිය කෙනත් ආපහු අපායට වැටෙන්න පුළුවන්. දිව්‍ය ලෝක ගිය කෙනත් ආර්ය නෝල් පුද්ගලයෝ අපායට වැටෙන්න පුළුවන්. මිනිසුන් අතර යන්න පුළුවන්. මිනිසුන්ටත් අපායට දිව්‍ය ලෝකෙට ඉවර නෑනේ. හොඳ කර්මයක් නිසා හොඳ පැත්තට හැරුණාට නරක කර්ම වලට පත් වෙන්න තියෙන කාරණාවෙන් නිදිච්චය නෑ. කර්ම මාර්ගයේ හිරකරුවන්. සියලු දෙනා පෘථග්ජන කියන අය. එතකොට මොකක්ද මම කියපු කතාව මෙතන ගලපන්නේ කොහොමද? පාපම් පාපකතෝ පස්සතාති. දැන් සත්වය අපායට ගෙනිච්චේ පාපේද පාපේ උපාදානයේද? සත්වයාට සැපගෙනක් දුන්නට සත්වයා සතර ඇවිද්දෙවේ පිනද පිනේ උපාදානයේද? සපතිමුණට සත්වයා සතර බැන්දෙවේ ධාන උපාදානයේද? කවුද උපාදානෙන් මිදුනේ? පාප කර්මයෙන් මිදලාද පුණ්‍ය කර්මයෙන් මිදලාද ධාන කර්මයෙන් මිදලාද පෘථග්ජන භාවය තුළ? උපාදානස්සකෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ නම් උත්පත්ති හම්බ වෙනවා යරුණාම උපාදාන සහිත වන අයට වෙන මොනවද හම්බ වෙන්නේ? එනිසා මේ කර්ම මාර්ග තුනම උපාදාන සහිතයි. කර්මක් ක්ෂය කිරීමේ කර්මයේ උපාදානෙන් මිදෙන මාර්ගය වෙන්න ඕනේ. පාපම් පාපකතෝ දිස්වා තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති ඊළඟ ධම්මපරියාය. පාපේ ලාමක වශයෙන් දැක්කනම් පාපේ විරජ්‍යත නොයැලෙන්න නිබ්බින්දත කලකිරෙන්නට මිදෙන්න නිබ්බින්දතාති විමුච්ඡත මිදෙන්න නිබ්බින්දත කලකිරෙන්න. ඒ පාපේ කලකිරෙන්න කියන්නේ සතුන් මැරීමෙන් කලකිරෙන්න කියන එකද? අනික්ව තියෙනවානේ එතකොට. ඒක ඉලක්ක කළොත් උපාදානයේ කෙරෙහි කලකිරෙන්න උපාදානයේ පාපයයි. අන්න බුදුන් වහන්සේ පාපකාමියාට පුණ්‍යකාමියාට ධානලාභියාට හැමදෙනාටම වෙන දහමක් දේශනා කරලා තියෙනවා. ඔය හිරකවල වල ඉන්න එපා ලස්සන කරගන්න කියලා. පාපකාමී හිරකයා දහදුක් හිරකෙදරක් පුණ්‍යකාමී හිරකෙදර ටිකක් ලස්සනයි ධානකාමී හිරකෙදර ලස්සනයි. අනෝ හිරකෙදර ලස්සන උනා යරුණාම සංසාරේ ලස්සන යරුණාම හිරකෙදර නිදහස් වෙච්ච අය නෑ. යම් දේශනා සූත්‍ර පාඨය එහෙම කියවෙන්නේ නැහැ ත්‍රිපිටකයේ පොතේ. අපි එහෙම හදලා කියන්නේ. ඇත්තනම් පිළිගන්න. එතකොට පාපේ වශයෙන් දැකලා පාපෙන් මිදීම විතරයි කරන්න තියෙන්නේ. එහෙනම් පාපය ඇසේ කනේ නාසයේ දිවේ කය සිදුවෙන ආකාරය ධර්ම ශ්‍රවණය කරලා ඉගෙන ගන්න. ඇසේ කනේ නාසයේ උදව්වෙන් පාපෙන් මිදෙන ආකාරය ඉගෙන ගන්න. එහෙමයි ඒක. උපාදානයේ සිදුවෙන ආකාරය පාපේ නම් සිදුවෙන ආකාරය ඒකට පෙළ දහමක් ත්‍රිපිටකේ උගන්වනවා. පෙළ දහම ත්‍රිපිටකේ උගන්වනවා සිදුවෙන්නේ ඔබ ළඟ. ප්‍රමාදී පෙළ දහම. ඒ වගේම මේ සූත්‍රවල මේ පෙළ දහම පෙන්වනවා ගැලවෙන පාර. ඒක පොතේ තියාගන්න නැතුව ඔබේ ජීවිතයට යොදලා බලන්න. ඇස කන නාසය තුළ මේ මෙහෙම කළොත් මේ ගැලවීම සිද්ධ වෙනවද කියලා. එනිසා කර්මවාදීන් කර්මයේ සරණ තුළ හිර වෙමින් ධම්මං සරණං ගච්ඡාමි කියලා බොරුවට බෝඩ් එකක් ගහගෙන කර්ම න්‍යායමේ හිරකරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඔවුන්ට ධර්මය කියන්නේ මොකක්ද කියලා තේරුමක් නැහැ. ඔය නිකන් ධම්මං සරණං ගච්ඡාමි. නමුත් අංගුලිමාල චිත්‍රපටයේ ගීතය සිංහලට පරිවර්තනය කරපු කෙනා කරුණාවසේකර සූරින් අරක තිබිච්ච අර්ථය බලලයි සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ.
මේටත් වඩා ඔබ ඔය අඟුලිමාල හින්දි චිත්‍රපටයේ ගීතය යන වෙලාවට සිංහල පරිවර්තනය මම එක දවසක් දැකලා තියෙනවා. මොන වෙලාවටද ධර්මයේ සරණ කරගන්න ඕන කියලා එකේ තියෙනවා. ඇයි මේකෙත් තියෙන්නේ? ඔබේ රාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පැරේදෝ. කටින් කියන්න කියලා නෙමෙයි පෙන්වන්නේ. එයින් මිදීම සඳහා ධර්මයේ සරණ කරගන්න කියලා. ඔය කියන්නේ ඔක වඩාත් හොඳට තියෙනවා හින්දි ගීතේ. එනිසා මේ මිනිසාට දුක් විපාක ගෙනත් දෙන්නා වූ මේ කටුක කර්ම නියාමය වහලෙක් බවට පත් වෙන්නේ නැතුව කර්ම නියාමයේ යදම් බිඳ හරින කර්ම නියාම විපාක එක එක්කෙනාට එක එක පෞද්ගලික මට්ටමට වෙනස් වෙනවා. ඔබ හිතනවා ධර්මයේ සරණටත් විවිධත්වයක් තියෙනවායි කියලා. බුදුරජාණන් වහන්සේට ලැබුණ ධර්ම එකක්, සරියුත් හාමුදුරුවෝ ලැබෙන එක ධර්මයක්, ඊට පස්සේ ගෝලෙයින් ලැබෙන පුංචි එකක් එහෙම කියලා. ඔබ කම්මදීපා භික්ඛවේ සත කම්ම සරණා. බුදුන් වහන්සේ ධම්මදීපා භික්ඛවේ සත ධම්ම සරණානං සරණා. ලබාගත් ජීවිතයේ ධර්මයේ දිවිනක් කොටගෙන වාසය කරන්න කියලා කියන්නේ වෙන සරණක් යන්න එපා කියලා. දැන් ওই කර්මයේ සරණේ නෙන්නේ වෙන සරණකනේ ඉන්නේ. ධම්ම සරණා. දන්නේ නැතුව කොහොමද? ධර්මයේ දිවෙනක් කොටගෙන වාසය කරන්න ධර්මයේ සරණ වෙන සරණක් යන්න එපා. තාමත් මේ ධර්මයේ සරණ කියන පදේ ගැඹුරට එන්න මේ සමාජයේ බහුතරයකට බැරි වුණා. ඔවුන් ධර්මයේ කියන්නේ සූත්‍ර දේශනාවකට, බණ පොතට, කවියකට, ජාතක කතාවකට. නමුත් වක්කලි සූත්‍රය තුළට හිස යොදලා බැලුවොත් ධර්මයේ දකීද බුදුන් දකී කියන පදේ ධර්මය කියන්නේ සූත්‍ර දේශනාවකටද? අනතුරු වක්කලිට උගන්වන්නේ ධර්මයේ දකින්න යන පාර කියලා මොකද්ද? උගන්වන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කර ගැනීම කර්මයේ සරණ. පාප කර්මයේ, පුණ්‍ය කර්මයේ, ධාන කර්මයේ ඔක්කොම පංච උපාදානස්කන්ධේ සරණ. ආකාර තුනක් වුණාට. පංච උපාදානස්කන්ධ අනිදුක්ඛානාත්ම වශයෙන් ගැනීමේදී පැමිණෙන්නේ ධර්මයට. පංච උපාදාන අනිදුක්ඛානාත්ම ධර්මයේ නෙමෙයි. ඒ බැලීමේදී පැමිණෙන්නේ ධර්මයට. ආගතං ඉමං සද්ධම්මන්ති. මිනිසාට මේ ලෝකේ ජීවත් වීම සඳහා මේ බාහිර බලපෑම් වලින් තර්ජනයට යටත් නොවි ජීවත් වීම සඳහා ලබා තිබෙනා වූ සුන්දර දිවයින මේ ධර්මය බුදුන් වහන්සේ හොයාගත් අනිත් හැමෝටම හොයාගන්න පුළුවන් වෙන යං ඕගෝ දීපං කෛරාත මේදාවි යං ඕගෝ නාභි කීරති. එහෙනම් ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේ, පාපේ සරණ වෙනුවට ඒ වෙනුවටයි මේවයින් ඉවත් වෙන තැනක සරණ ගන්න ඕනවා. මේවට හම්බ වෙන්නේ විපාක. කර්ම විපාක, සසර සම්බන්ධතාවය. අරක එකත් විපාකයක්. නමුත් ඒක ලෝකෝත්තර විපාක. විඳින්නෙක් නැති. අර අන්තර් සම්බන්ධයක් පෙරපසු විපාක පසු සිද්ධියක් නැති. දැන් කර්ම විපාක මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් පසුනේ. ඉහාත්ම වශයෙන්. කර්ම රැස් කළොත් කර්ම විපාකට පැමිණෙනවා. කර්මක්ෂය කළොත් ධර්මයට පැමිණෙනවා. කර්මක්ෂය කළොත් ක්‍රමයෙන් ධර්මයට පැමිණෙනවා. ඒ සඳහා ඔබ මොනම ශික්ෂාපද සමාදානයක මොනම ඇඳුමක් තුළ හිටියත් ඔබ බුදුන් වහන්සේ මේ කර්මක්ෂය කිරීම සඳහා දේශනා කළේ ස්කන්ධ පංචකය නැමැති ඒකකය. ස්කන්ධ පංච නැමැති ඒකකය තමයි උපාදානස්කන්ධ වශයෙන් කර්ම රැස් කරන්නේ. ස්කන්ධ පංච නැමැති ඒකකය පදනම් කරගෙන තමයි උපාදානයෙන් මිදී කර්ම ඉවර කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඔන්න ඔය විදිහට
නිරවුල්ව ස්කන්ධ පංචකය පිළිබඳව අවබෝධය ලබා නොගෙන කර්මක්ෂය කරන මාර්ගයට එන්න බෑ. මේ රටේ තොටේ පවතිනාව මුලාවන් දැක්කම දුක හිතෙනවා අපිට. ආගමික ලේබල් ආභික මුවාවෙන් කරෙන්නා වූ මේ නොමග යවන කෝලම් දැක්කම. උණ හින්දා බොන්නත් බෑ, කිරි හින්දා හක දාන්නත් බෑ කියලා කියනවනේ. අර උඩ බලාගෙන කෙල් ගහගෙන හරියන්නේත් නෑනේ. ඒ නිසා අපට අමනකම් විවේචනය කරන්නේ නැතුව ධර්ම මාර්ගය විතරක් කියලා දෙන එක තමයි කරන්න තියෙන්නේ. ආගමික නාමයෙන් කරන අමනකම් විවේචනය කරන්නේ නැතුව අදාළ කෙනෙකුට ධර්ම මාර්ගය පැහැදිලි කරන එක. අන්න ඔබ ඥානවන්තයෙක් වෙන්න. ඒකෙදි තේරුම් ගන්න මව්කුසෙන් බිහිවි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඔබ දැක්කට ස්කන්ධ පහෙන් පහට කිසිවක් යන්නේ නැහැ. ස්කන්ධ පහ හටගෙන නැතෙනවා. හැබැයි ඒක අනිත්‍ය එහෙම නෙවෙයි. හටගෙන පව උපාදාන කරගෙන පින උපාදාන කරගෙන ධාන උපාදාන කරගෙන නැසුනොත් ඒ උපාදාන කරගෙන නැසෙන එකට කියන්නේ සංස්කාර නිස්සක ආත්මකට ගැනීම. අර මගේ මම මගේ ආත්මකට ගැනීමෙන් සතරට බැඳී නැසේ. ඒ සසරට බැඳී නැසෙන එක අනිදුක්ඛ අනාත්ම නෙවෙයි සංස්කාරයන්ගේ නිස්සක ආත්මයකට කියන්නේ. නමුත් සසර මෙතනින් කඩන්න පුළුවන් වෙන්නේ අනාගත ඵලයක් උපදවන්න හේතුවක් නිදන්ගත කළේ නැත්නම්. ඒ කර්ම රැස් වෙනවා කියන්නේ හේතුවක් නිදන්ගත වෙන එක. එතකොට ඒක කර්ම මාර්ගයේ කර්මයේ පිළිසරණ. අනාගත විපත්‍යක් විපාකයක් දෙන්න හේතුවක් ඉතුරු නුනන. එතකොට ස්කන්ධ පංචක උපාදාන නොවි නැසෙනකොට සසර කැඩෙනවා එතනින්. ඉතින් සසර මේ මොහොතේ කඩන්න පුළුවන්. බුදුවරු දේශනා කළ ධර්මයේ උදව් කරගෙන ධර්මයට පැමිණෙන්න නම් සසර කඩන්න වෙනවා. සසර හදන තාක්කල් ධර්මයේ යට වෙලා තියෙනවා උඩින් කර්මය ඔබට විපාක ගෙනත් දෙනවා. එනිසා මා දකින්නේ බුද්ධෝත්පාදයක මිනිසත් බලපු පුද්ගලයාට ඔය සූත්‍ර දේශනාවක් බණපතක් හමුවිය නෙමෙයි සදහම් හමුවීම කියලා කියන්නේ. මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය පිළිබඳ ඉව වැටෙනවට ඒක ධර්මය. ධර්මයට පැමුණාමනේ මැරෙන්නේ නැත්තේ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයට පැමුණා. අනිත් අය සරියුත් මහරහතන් වහන්සේලා ධර්මයට පැමුණා කර්මක්ෂය කරලා. දැන් කය ඇතෑරුණාට මරණයක් නැහැ. අර ලබාගත් එක මරණයක් නැහැනේ. කය ඇතෑරීම ඉතින් කොහොමත් කෙලෙස් සහිතව ඕන කෙනෙකුට සිද්ධ වෙන දෙයක් නේ. උන්වහන්සේලා ධර්මයට පැමිණිලා. ඒක ඒ ජීවිතේට කියනවා ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, ශෝකයක්, මරණයක් නැති සාන්ත සදාකාලික අර ඒ ධර්මයේ හැටි. ඔබ මේක තේරුම් අරගෙන කර්මයට ආයුබෝවන් කියලා ධර්මයේ මතු කරගන්න නැත්නම් ඔබ ධර්මයේ යට කරන කර්මයේ ඔස්සේ තව සතර බොහෝ කාලයක් ඇවිදී. නිසා ධර්මයේ පදේ තවදුරටත් සිවුම ගවේෂණය කරලා ධර්මය කියන්නේ මොකටද කියලා හොයාගන්න. සකනන් රතන සූත්‍රයේ ධර්මයේ ගුණ සඳහන් ගාථා දෙක කයං විරාගං යම්බුද්ද සෙට්ටෝ කියන එක නැවත නැවත විවරණය කරලා කියවල සිංහලෙන් කියවලා බලලා ඉදම්පි ධම්මේ රතනම් පණීතං කියලා ධර්මයේ කිව්වේ මොන සූත්‍රයටද කියලා හොයාගන්න. අපි එහෙම කියන්නේ ඔබ උද්‍යෝගිමත් කරන්න. එතකොට මෙන්න මේ වර්තමාන මොහොතින් මොහොතට නැසෙන ස්කන්ධ පංචකයක් තිබුණේ මොහොත ඔබට මෙන්න මේ ආර්ය පුද්ගලයාට අර අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කරන්න යොදා ගන්න පුළුවන්. එතකොට ඒක කර්මක්ෂය කිරීමේ කර්මය. එතකොට ඒක පාප කර්මයේ, පුණ්‍ය කර්මයේ, ධාන කර්මයේ තියෙනවා නම් ඒක මෙතන නම් සුඛ අනුසුඛ කර්මනේ ඕනෑම කර්මයක උපාදාන නොවි අවසන් වෙනකොට අනාගත ඵලයක් සඳහා යුතු නොවි සතර කැඩෙනවා. කර්මක්ෂය වෙනකොට හම්බ වෙන්නේ ධර්මයේ මතක තියාගන්න. කර්මක්ෂය කිරීමේ කර්මයක් ලෞකික ක්‍රියාමාර්ගයක්. හැබැයි ධර්මයේ ලෞකික නෑ ලෝකෝත්තරයි.
ඔනම හැමදාම පැහැදිලි කරන මාර්ගය වෙනුවට මේ සූත්‍රය පෙන්නලා තවත් පැත්තකින් තවත් අයට තේරෙන්න මේ ව්‍යාජ බෞද්ධකමින් රටක් ගොඩ එන්නේ නැහැ කියන එක කවුරුත් තේරුම් ගන්න. හැමෝම 100%ක් වෙන්න තමන්ට තමන් අවංක වෙන්නේ නැතුව දහම් දීපයක් හදන්න බෑ. චිත්‍රපටයක රඟපානවා වගේ එකක් නෙවෙයි. ඒක චිත්‍රපටයට නළුවා රඟපාන එකනේ කරන්නේ. කොහොම කළත් රඟපෑමක් ඒක. වෙන චරිතයක් රඟපානවා කියන්නේ බොරුවක් නේ. බෞද්ධකම රඟපෑමක් වෙන්න බෑ, අව්‍යාජ වෙන්න ඕන. අපේ තථාගත බුදු පියාණන් වහන්සේ හෙළි කළා වූ ධර්මයට කරන්න පුළුවන් හොඳම ගෞරවය. නැත උන්වහන්සේට හොඳම ගෞරවය. ඔබ කර්මක්ෂය කරන කර්මය කරන කෙනෙක් බවට පත් වෙලා භවගාමීත්වයට ආවිබුවන් කියන එක. අදාළ කරුණු තේරුම් යනතුරු මේක දිග ලස්සන සූත්‍රයක් නේ. මේක පැහැදිලි කරන්න පැය 4-5ක් ඕන. මම නිකන් මේ හඳුන්වලා ගත්තේ අද. මේ ඉල්ලීම මත. කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් තියෙන බව ඒ විදර්ශනා භාවනාව බවත් ඒ ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී සිදුවෙන දේ බවත් වෙන වචනකින් තිබුණට ගලප ගන්න තේරුම් ගන්න උත්සාහ කරන්න ධර්ම ශ්‍රවණය කරලා. තව වෙනත් සූත්‍ර පාඨයක් ධර්ම මාර්ගෙනුත් ගන්න පුළුවන් ඕක අපිට. එතකොට යා චේතනා ඒ චේතනාව තියෙන්න ඕන. ඒ චේතනාව අර හතෙක් මරන්න පහක් සම්පූර්ණ වෙන පහ හොයන්න ඕන නෑ ආයේ. ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න පහක් සම්පූර්ණ ඒව හොයා ඉන්න ඕන නෑ. ඒ කර්ම රැස් කරන්නේ ක්ෂය කිරීමේ චේතනාවනේ. ඒකයි වැදගත් වෙන්නේ. එතකොට කර්ම විපාක විසින් හදන සත්වයා කර්මක්ෂය කිරීමේදී සත්වයා හමාර වෙනවා. කර්ම විපාක විසින් හදන සත්වයා සතර ගමන ගියාට කර්මක්ෂය වෙනකොට සත්වයාට යන්න ගමනක් සත්වයක් නැතුව යනවා. නමුත් ධර්මයේ හම්බ වෙනවා. එතකොට ඔහුට ධර්මයේ සරණ කරන ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. ධර්මයේ සරණ කරගත්ත පුද්ගලයාට ලෝකේ පවතින අටලෝ දහමට මොනම විදිහකින්වත් රිදවන්න බැරි බව. අර සුසුකම් මත ජීවම පදේ සුවසේ ජීවත් වෙමු කියන කිසිම පලිබෝධයක් නැතිව සුවසේ ජීවත් වෙමු කියලා බුදුන් වහන්සේ වදාළේ ඔය ධර්ම දිවිනේ ජීවත් වෙන නිසා. ධර්මයෙන් නැමත දිවිනේ. බුදුදහම අතිශය සුඛෝභෝගී ජීවිතයක් ගැන දහමක් දුක්ඛාගමක් නෙමෙයි. දුක්ඛ බල හදාගන්න පෞද්ගලික කරුණක්. කියලා නිම කරන්න බැරි සැනසීමක්. අසීමිත සැනසීමක් ලබා දෙන පාරක්. ලෝකෙට විවෘත විය යුතු දෙයයි. එබැවින් ඔබ තේරුම් අරගෙන අනුගමනය කරලා මට දැනටත් කතා කරන බොහෝ දෙනෙක් කියනවා අපි ඔබ වහන්සේගේ මේ කරුණු පැහැදිලි කිරීම අහලා අපේ ජීවිත අවුල් කරගන්න නැතුව සංසුන්ව ඉන්නවා දැන් කියලා. සන්තෝෂයි. තව තවත් ඒ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ඒවා. ඒ නිවන සැනසුණු ස්වභාවයේ ප්‍රශ්න අවුල් කරගන්න නැති බව අනිත් අයට දකින්න ලැබීමෙන් ඔවුන් ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙන අයට දැකීම තුළින් අනිත් අයටත් ජීවිතයට ධර්මයේ දැනගන්න ලැබේවා. අදාළ කරුණු තේරුම් අරගෙන ධම්මැස පාදා ගනිමින් අනුගාමී ප්‍රතිපදාවක් තුළ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන්ට කරන්න පුළුවන් උපරිම ගෞරවය දක්වන කෙනෙක් බවට පත් වෙන්න ඔබට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ ගණේමුල්ල සුමේධ මාවත අංක 291 3 නිවසේ පදිංචි නිවසයන් විසිනි. අරමුණු මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා පුණ්‍ය ශක්තියින් ඔක්තෝබර් මාස 30 වන දිනට 7 වන ජන්මදිනයේ දෙන සස්මිත අමාසිත පුතණුවන්ටත් පසුගිය ජූනි මාස තම පළමු ජන්මදිනයේ පසු කළ සෙහස් සත්මිදු පුතණුවන්ටත් නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ චිරජීවනයේ වගේම සුබ උපන්දිනයක් වූවා සුබ උපන්දිනයක් වේවා. සුජීවත්ව සිටින දායකත්වයේ දරූ අයගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවා. දායකත්වයේ දරූ සියලු දෙනාගේ මියගිය ඥාතීන් මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ අවශ්‍ය නම් අනුමෝදන් වෙත්වා නැත්නම් සුවපත් වේවා.
ගරුණීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු පාරමිතාවක් වේවා. උතුම් මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන ඇති මෙම ගෞතම බුදු සාසනය තුළදීම අප්‍රමාදව ධර්ම අවබෝධය කර සසර දුක් කෙලවර කර ලබන සදාකාලික නිවන් සුව ලබා ගැනීමට දායකත්වය දැක්වූ හැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේටත් මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා. වෙන කියන්න පුණ්‍යානුමෝදනාවක් නැහැ. සියල්ල යහපත්ව සඵල වේවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං